මහා කරුණාවෙන් මහා කරුණාවෙන් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පමත්ත මතිවත්තති ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බෞද්ධ රූපවාහිනිය ඔස්සේ විකාශනය කෙරෙන මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සූදානම්ව සිටින්නේ. අද මේ පින්කම හිදායකත්වයේ භාරගෙන කටයුතු කරන්නේ අපේ මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනස්ත ශ්‍රී වජිරඥාන දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරු, ගුරු පියවරු සීල දනා වෙනුවෙන් පිරිසක් සහ සම්බන්ධ වෙලා දායකත්වයේ බාරගෙන පොදුවේ හැමදෙනාටම ආශිර්වාද පිණිසත් අපවත් වී වදාළ බෝධිසත්ව ගුණෝපේත අග්ගමහා පඬිත අපේ මහානායක මාහිම්පාණන් වහන්සේ, මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිම්පාණන් වහන්සේ, ඒ වාගේ අපවත් වී වදාළ අපේ ගරු කටයුතු ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සුජීවත්ව වැඩ සිටින දැනට අවුරුදු 106 වන වියේ පසුවන අපේ යම්පිටේ ශ්‍රී රාහුල ලොකුහාමුදුරුවන් වහන්සේට දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කරන්නත් ශ්‍රී වජිරඥාන ධර්මායතනස්ත ශ්‍රී වජිරඥාන දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ හැමදෙනාටම තෙරුවනේ ආශිර්වාදයක් සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. ඒකම මහරගම ශ්‍රී වජිරඥාන දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිත් අවසරයි අපේ හක්මන සුමන ශ්‍රී පඬිත් හාමුදුරුවන් වහන්සේ ඇතුළු වජිරඥාන ධර්මායතනයේ සියලුම ස්වාමින් වහන්සේලාට ආශිර්වාද පිණිසත් මේ පින්කම සිද්ධ කරන බව පින්නතුන් සඳහන් කරලා තිබෙනවා. ඉතින් බොහොම හොඳ පෞද්ගලික කිසි අරමුණක් මේ පින්කමේදී නැහැ. බොහොම පොදු අරමුණු කීපයක් මූලික කරගෙනයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ නිසා මේ පින්කම සිද්ධ කිරීම තුළ පින්නතුන් ස්තුතියක්වත් කාගෙන්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හුදෙක් බලාපොරොත්තු වෙන්නේ පින විතරයි. කවුරු හරි කෙනෙක් පවෙන් අහක් වෙලා පින හේදුනා නම් අපිට ඇති. අකුසලයෙන් අහක් වෙලා කුසලයේ දුනා නම් අපිට ඇති. පින මුකුත් අපිට ඕනේ නැහැ. ඉනිසා ආද අපේ ධර්මානුශාසනාවෙහි මාතෘකාව කුද්දක නිකායේ උදාන පාළියේ මුචලින්ද වර්ගයේ සඳහන් වන බොහොම ලස්සන සූත්‍රයක් තියෙනවා පින්නතුනි. සුප්පාවාසා කියලා සූත්‍රයක්. සුප්පාවාස සූත්‍රය. සුප්පාවාසා කියලා කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි, සීවලී මහරහතන් වහන්සේගේ අම්මා.
සීවලී මහරහතන් වහන්සේගේ තාත්තා එහෙම නැත්නම් සුප්පාවාසගේ ස්වාමි පුරුෂයා තමයි මහලිය කියන ලිච්ඡවි පුත්‍රයා. මේ සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ මේ විදියට. පින්නතුනි, සුප්පාවාසා සීවලී කුමාරයා මේ ලෝකෙට බිහි කරන්නට අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් දුක් විඳා. අන්තිම දවස් 7 ගැබ් මුලා වෙලා සෑහෙන දවසක් දුක් විඳා. මේ දුක හුලං ඉන්න අය කල්පනා කරනවා මෙන්න මේ විදියට සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා ඉමස්ස ඒව රූපස්ස දුක්ඛස්ස පහනාය ධම්මං දේසේති. මේ වගේ දුකක් ප්‍රහාණය කරන්න, මේ දරුවා මේ ලෝකෙට බිහි කරන්න, මට මේ වගේ දුකක් ප්‍රහාණය කරන්න ධර්මයේ දේශනා කරන කෙනෙක් ඉන්නව නම් ඒ මේ ලෝකේ වෙන කවුරුවත් නැහැ. මේ ලෝකේ මට ඉන්නේ බුදුහාමුදුරු විතරයි. ඒකයි මේ පාලියෙන් කිව්වේ. ඉනිසාය නිතර බුදු ගුණ කල්පනා කළා. නිකන් නෙවෙයි සුප්පාවාසා දැනට මේ වෙනකොටත් සෝවාන් ඵලයේ පිහිටි කාන්තාවක්. එනිසා දුක වේදනාව සෑහෙන දුරකට ඉවසන්න පුළුවන්. ලේසි නෑනේ. අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් දරුවෙක් කුස තුල තියන් ඉන්නමයි කියන්නේ. නමුත් ඇයි නිතර බුදු ගුණ හිතනවා. ඒ කියන්නේ නිතර සුප්පාවාසා ඉතිපිසෝ ගාතාවම කිව්වා. ඒත් දැන් දවස් 7ක් ගැම් මුලා වෙලා. දවසක් සුප්පාවාසා සාමි පුරුෂයාට කතා කළා. මහලී කියන තමන්ගේ ලිච්ඡවි පුත්‍රයාට කතා කළා කියන මහලී යන්න බුදුහාමුදුරු ගාවට. දැන් ඉවසුව ඇති. බුදුහාමුදුරු ගාවට ගිහිල්ලා ඔබ තථාගතයන් වහන්සේට හොඳට වන්දනා කරන්න. බාගෙට කාලට වඳින්න එපා. පසඟ පිහිටවල බුදුහාන්ට වඳින්න. ඒ පළවෙනි වැඳුම ඔබේ වැඳුමයි. මට එන්න බෑ. දෙවෙනි වතාවට ආපහු දන ගහලා බුදුහාමුදුරන්ට වඳින්න. ඒ වැඳුම වඳින්න බුදුහාන්නේ මේ දෙවන වැඳුම වඳින්නේ වෙන කාගේවත් වන්දනාවක් නෙවෙයි. මේ වන්දනා කරන්නේ සුප්පාවාසා වන්දනා කරන විදියටයි මම ඔබ වහන්සේට වඳින්නේ. ඇයි කියලා ඇහුවා. එදා මහලී කියන ලිච්ඡවි පුත්‍රයා කිව්වා භාගතුන් වහන්සේ සුප්පාවාසා මූල ගබ්බෝ කියන්නේ ගැබ් මුලා වෙලා දවස් 7ක් තිස්සේ දුක් විඳිනවා කිව්වා. ඒ වෙලාවේ භාගතුන් වහන්සේ පින්නතුනේ මතක් කළා සුඛිනී හෝතු සුප්පාවාසා කෝලිය දීතා ආරෝගං පුත්තං විජායතෝති. මේකෙන් මේ කියන්නේ සුඛිනෝ හෝතු සුප්පාවාසා සුවපත් වේවා. බුදුහාමුදුරු මේ පැත්තක ඉඳගෙන ඒ කියන්නේ ජේතවනාරාම ඉඳගෙන ගෙදරනේ සුප්පාවාසාට බුදුහාමුදුරු සිතින් ආශිර්වාද කරනවා. අපිත් එහෙම කරන්නේ. පිටට ඉන්න දරුවන්ට අපි ආශිර්වාද කරනවා. එක හිතකින් ඒ දේ සිද්ධ කළොත් ඒ ආශිර්වාදය පිහිටනවාමයි. ඊට පස්සේ කියනවා ආරෝගං පුත්තං විජායතෝ. ඒ කියන්නේ සුප්පාවාසා නිරෝගී සම්පන්න දරුවෙක් බිහි කෙරේවා. ඒ ආශිර්වාදය කරනවත් එක්කම මහලී ලිච්ඡවි පුත්‍රයා පන්සලේ ඉන්න වෙලාවෙම මේ ආශිර්වාදය කරනවත් එක්කම සුප්පාවාසා සීවලී කුමාරයා මේ ලෝකෙට බිහි කළා. දැන් මහලී පුත්‍රයා ස්වාමි පුරුෂයා ගෙදර යනවා. ගෙදර යනකොටත් දරුවා බිහි කළ ඉවරයි. ඇයි මහ පුදුම සතුටින් දැන් ඉන්නේ. ඒ කරුණු දෙකක් නිසා මේ වේදනාවෙන් නිදහස් වුණා. දෙවෙනි එක තමයි පුණ්‍යවන්ත දරුවෙක් මේ ලෝකෙට බිහි කළා. ඒ කියන්නේ අවුරුදු 7ක් ගැබේ ඉඳලත් කිසිම අඩුවක් පාඩුවක් ඇති පුතෙක් නෙවෙයි ඉපදුනේ. හරි සතුටුයි. සුප්පාවාසා ඉද වෙලාවේ තමන්ගේ ස්වාමි පුරුෂයාට මහලී පුත්‍රයාට කියනවා මට බුදුහාමුදුරුවන්ට දවස් 7ක් දන් දෙන්න ඕන කිව්වා. දවස් 7ක්. ඒ නිසා ආයි යන්න පන්සලට. ගිහලා බුදුහාමුදුරුවන්ට කියන්න හෙට ඉඳලා සතියක් මගේ ගෙදරට බුදුහාමුදුරුවෝ ඇතුළු සංඝයා දානෙට වඩින්න කියලා ඔබතුමා ආරාධනා කරන්න කියලා. දෙවෙනි වතාවටත් මහලී පුත්‍රයා බුදුහාමුදුරුවෝ ගාවට ගියා. හැබැයි මේ ආරාධනාව කරනකොට බුදුහාමුදුරුවෝ ඊට පහුවෙන් දානයක් බාරගෙන තිබුණා. භික්ෂු මහා සංඝයාත් එක්ක වඩින්න.
ඒ වෙන කාගේවත් නෙවෙයි මොගලන් මහරහතන් වහන්සේගේ දායකයෙකුගේ ගෙදර. ඒකත් යා යුතුම දානයක්. වැඩි යුතුම දානයක්. මේකත් විශේෂයෙන්ම යා යුතු දානයක්. පින්වත්නි, ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ මොගලන් මහරහතන් වහන්සේට කතා කළා. කතා කළක මොග්ගල්ලාන හෙට දානයක් තියෙනවා. ඒ ඔබේ දායක මහත්තයෙක්ගේ හිතවත්ම ගෙදරක දානයක්. පුළුවන් නම් විතරක් ඒ දායක මහත්තයාට පණිවිඩයක් කරේ කුමන හෝ ක්‍රමයකින් ඒ පණිවිඩය යවලා ඒ දායක මහත්තයාට කියන්න තව සතියකින් පස්සේ ඒ දාණය යොදා ගන්න කියලා. වෙන කවුරුවත් කියුවේ නැහැ. මොගලන් මහරහතන් වහන්සේ වැඩම කළා ගෙදරට දායක මහත්තයාගේ. ගිහිල්ලා කිව්වා, දායක මහත්තයෝ හෙට ඔබේ දානයයි. ඒක අපි දන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේට වඩින්න විශේෂ දානයක් තියෙනවා. ඒ නිසා මේ දානේ සතියකින් කල් දා ගන්න කිව්වා. මේ දායක මහත්තයා කියනවා මොගලන් මහරහතන් වහන්සේට දානේ කල් දාන්න බැරි කමක් නැහැ හාමුදුරුවනේ. හැබැයි කරුණු තුනකට ඔබ වහන්සේට අප වෙන්න පුළුවන් නම් මං දානේ කල් දානවා කිව්වා. 1. සතියක් යනකොට දානෙට වෙන් කරපු ධනයක් තියෙනවනේ. ඒ ධනයට හානියක් වෙන්නේ නැහැ කියලා ඔබ වහන්සේට අප වෙන්න පුළුවන් නම් දානි සතියකින් කල් දාන්නම් කිව්වා. 2. සතියක් යනකොට මගේ ජීවිතයට හානියක් වෙන්නේ නැහැ කියලා ඔබ වහන්සේට අප වෙන්න පුළුවන් නම් දානි කල් දාන්නම් කිව්වා. අන්තිම එක. සතියක් යනකොට මගේ ශ්‍රද්ධාවට මොකද වෙන්නේ කියලා, ශ්‍රද්ධාව තියේද නැද්ද කියලා මට කියන්න බෑ. ඒකට අප වෙන්න පුළුවන් නම්, ඒ ශ්‍රද්ධාවට වග කියන්න පුළුවන් නම් දානේ කල් දාන්නකෝ සතියකින්. බාන කොච්චර ලස්සනද කියලා. මේ කරුණු තුනකට අප වෙන්න පුළුවන් නම් දානේ කල් දාන්න කිව්වා. ජීවිතේටයි, මගේ ධනයටයි, ශ්‍රද්ධාවටයි. මොගලන් මහරහතන් වහන්සේ කිව්වා ওই කරුණු තුනෙන් දෙකකට මට අප වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ කිව්වා. මොකද්ද කියලා ඇහුවා. මම දන්නවා සතියක් යනකොට ඔබතුමා දානෙට වෙන් කරපු ධනයක් තියෙනවනේ. ඒක නම් නැති වෙන්නේ නැහැ කිව්වා. ඔබතුමාගේ ජීවිතයට කිසි හානියකුත් වෙන්නේ නැහැ කිව්වා. හැබැයි ශ්‍රද්ධාවට නම් මට වග කියන්න බෑ කිව්වා. එතකොට හිතන්න පුළුවන් නේ රහතන් වහන්සේ නමකටත් බෑ ශ්‍රද්ධාවට වග කියන්න. ඒ කියන්නේ ඒව කොයි වෙලාවෙ වෙනස් වේද කියලා කියන්න බෑ. නිකන් නෙවෙයි මේ මහරහතන් වහන්සේ කෙනෙක්. අනිත් එක පින්නතුනේ රහතන් වහන්සේ කියන්නේ මේ ලෝකෙ එක්කෙනෙක්, මහරහතන් වහන්සේ කියන්නේ තව එක්කෙනෙක්. රහතන් වහන්සේ කියන්නේ කාටද? රහතන් වහන්සේ කියලා කියන්නේ දස සංයෝජන ධර්ම 10ම නැති කළා රහත් වෙන උතුමෝ රහතන් වහන්සේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා. මේ 10 නැති කළ රහත් වෙන උතුමෝ රහතන් වහන්සේ. මහරහතන් වහන්සේ කියන්නේ කාටද? මහරහතන් වහන්සේ කියලා කියන්නේ අරත ධම්ම නිරුත්ති පටිභාන. අපි මේව දහම් පාසල ඉගෙන ගත්තේ සිව් පිළිසිඹියාපත් කියලා. සිව් පිළිසිඹියාපත් සහිතව රහත් වෙන උතුමෝ මහරහතන් වහන්සේ. තවත් ක්‍රමයකින් කියනවා නම් අත්තපටිසම්භිදා, ධම්මපටිසම්භිදා, නිරුත්ති පටිසම්භිදා, පටිභාන පටිසම්භිදා. ඒ නිසා ඉගෙන ගන්න සීලම රහතන් වහන්සේලා මේ ලෝකේ මහරහතන් වහන්සේලා නෙවෙයි. ඉතින් මේ මුගලන් මහරහතන් වහන්සේ කිව්වා අනිත් කරුණු දෙකට අප වෙන්න පුළුවන්, ශ්‍රද්ධාවට මට අප වෙන්න බෑ කිව්වා. ඒ ශ්‍රද්ධාව තියාගන්න එක ඔබතුමාගේ වැඩක්. කෙසේ හෝ වේවා පින්නතුනේ මේතුමා මේකට කැමති වුණා. ඒ කියන්නේ සතියකින් දානේ කල් දාන්න. දැන් ඒක හරියි. භාගතුන් වහන්සේට මොගලන් මහරහතන් වහන්සේ කිව්වා ස්වාමීනි භාගතුන් වහන්සේ දානේ හරි සතියකින් කල් දැම්මා. එදා බුදුරජාණන් වහන්සේ සුප්පාවාසගේ ගෙදරට දානෙට වැඩම කළා. මේ දානෙට සාරිපුත්ත මහරහතන් වහන්සේත් වැඩියා. එදා පින්නතුනේ සීල දනාම දානෙ බෙදනවා.
සුප්පාවාසත් දානි බෙදනවා ස්වාමීන් වහන්සේලාට. ඒ දම්පෙළේ අන්තිමට හිටපු සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක පුංචි සීවලී කුමාරයා කතා කළා. මේ ලෝකේ ඉපදිච්ච ගමන් කතා කරපු කීප දෙනා ඉන්නේ. ඉපදිච්ච ගමන් කතා කරපු කීප දෙනා ඉන්නේ. සීවලී කුමාරයා කතා කළා. බුදුරජාන් වහන්සේ කතා කළා ඉපදිච්ච ගමන්. තවත් කීප දෙනෙක් ඉන්නවා. ඒ නම් මතකයට එන්නේ නැහැ. ඉතින් කෙසේ හෝ වේවා පින්නතුනි මේක දැක්ක අම්මා. ඒ කියන්නේ සුප්පාවාසා හරියට සතුට වුණා. ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක මගේ පුතා කතා කරනවනේ කියලා. ඒ කතා කරනව දැක්ක වගේම බුදුහාමුදුරුවෝ අනිත් පැත්තෙන් සුප්පාවාසගෙන් අහනවා සුප්පාවාසා මේ මුගලන් මහරහත් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සීවලී කුමාරගෙන් අහන මේ වෙලාවේ නැවත මවකුසක උපදින්න කැමතිද කියලා ඇහුවා. අපේ කවදාවත් කැමති නැහැ කිව්වා. ඊට පස්සේ අම්මගෙන් ඇහුවා මේ වගේ දරුවෝ තවත් මේ ලෝකෙට බිහි කරන්න කැමතිද කියලා ඇහුවා. අම්මා කිව්වා මේ වගේ දරුවෝ 7 දෙනෙක් වුණත් මේ ලෝකෙට බිහි කරන්න මං කැමතියි කිව්වා. එතකොට හිතා ගන්නකො පින්නතුනේ එතකොට පුතාගේ කීමයි අම්මගේ කීමයි අතර ඇති වෙනස නේ. පුතා කිව්වා ලේ සැලියක පැසුණා වගේ අවුරුදු 7ක් පැසුණයි කිව්වා. ආයිනම් මව් කුසක් එපා කිව්වා. අම්මා කියනවා ඒ වගේ පුතුන් 7ක් වුණත් වදන්න මං සෝදානම් කිව්වා. ඒ වෙලාවේ තමයි බුදුහාමුදුරුවෝ අර මුලින් කියපු ගාථා මතක් කළේ. මොකද්ද? අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පමත්තමති වත්තති. මේකේ තේරුම භාගතුන් වහන්සේ දේශනා කරනවා අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං. මේ ලෝකෙ මිනිස්සු සුප්පාවාසාවෙනි ප්‍රිය දේවල් අප්‍රිය හැටියට ගන්නවයි කිව්වා. මේ ලෝකෙ මිනිස්සු දුක්සහගත දේවල් සැපසහගත දේවල් හැටියට ගන්නවයි කිව්වා. එහෙම අරගෙන පමත්තමති වත්තති ප්‍රමාදී පුජ්‍යලෙක් බවට පත් වෙනවයි කිව්වා. දැන් මොකද්ද මේකෙන් කියන්නේ? දරුවෙක් බිහි කරන එක දුකයි. එක්කෙනෙක් බිහි කළා ඒ දුක අවසන් වුණා විතරයි තවත් ඇහුවෙත් මේ වගේ දරුවෝ 7ක් වුණත් බිහි කරන්න මං කැමතියි කිව්වා. එතකොට දුක මොකක් හැටියටද ගත්තේ? දුක සැපක් හැටියට ගත්තා. සමහර මිනිස්සු මේ ලෝකේ සැප දුකක් හැටියට ගන්නමයි කිව්වා. අන්නේ කරුණ තමයි අපි මේ බණපදයේදී ඉගෙන ගන්න ඕනේ. පින්නතුන්ට මතකයිනේ පටාචාරාව. තමන්ගේ ගෙදර වැඩ කරපු සේවකයෙක් එක්ක පැනලා ගියා. දරුවෝ දෙන්නෙකුත් හදලා අන්තිමට එනකොට උබෝ පුත්තා කාලකතා පන්තේ මයිහං පතීමතෝ මාතා පිතාච භාතාච ඒක තිතකස්මින් දයිහරේ. උබෝ පුත්තා කාලකතා. දරුවෝ දෙන්නම කාලකතා කරුඩිය කළා මැරිලා. පන්තේ මයිහං පතීමතෝ ස්වාමියා පන්තේ මාර්ගයේ මැරිලා. මාතා පිතාච බාතාච අම්මයි තාත්තයි බාතා සහෝදරයයි ඒක චිතකස්මින් දයිහරේ එකම සෑයක දැවෙනවා. දැන් එතකොට මොකද්ද මෙතනින් ගන්න තියෙන්නේ? පටාචාරාව ලස්සන විවාහයක් කරගන්න තිබිච්ච කෙනෙක්. නමුත් සැපදේ දුක හැටියට ගත්තා. සැපදේ දුක හැටියට ගත්තා. නැත්තම් කොච්චර ලස්සන ජීවිතයක් ගෙවන්න තිබුණාද සේවකයෙක් පැනලා ගියානේ. ඒ වගේම තමයි පින්නතුට මතක ඇති සත්තුකගේ කතාව. අර මිනිස්සෙක් හොරෙක් හොරකම් කරලා අරන් යනව මරන්න. මේක බලන් හිටියා රජමාලිගාවේ උඩ ඉඳලා ලස්සන කුමාරිකාවක්. මේ මරන්න අරන් යන හොරාට
මයිට හිත ගියානේ. කොහමද තාත්තට කියලා හොරාව නිදහස් කළා. දරුවෝ 7 දෙනෙක් මේ ලෝකෙට බිහි කළාම අය. දරුවෝ 7 දෙනෙක් බිහි කළත් දවසක් මේ හොරා, ඒ කියන්නේ සාමි පුරුෂයා තමන්ගේ සාමි දීනියට කියනවා මම එදා මරන්න අරගෙන යනකොට පොරොන්දුවක් වුණා. මගේ ජීවිතේ කවුරු හරි නිදහස් කළොත් අහවල් කන්දට ගිහිල්ලා මම බාරයක් වෙලා තියෙනවා, ඒ බාරය ඔප්පු කරන්න ඕනේ කියලා. දැන් මේ සෝදානම් මොකක් කරන්නද? අරවත් පැහැර ගන්නනේ. අම්මයේගේ කරේ රත්තරන් බඩු ටික, අතේ වලලු ටික මේව පැහැර ගන්න මේ සෝදානම. බලන්නකෝ, එච්චර දෙයක් නිදහස් කළත් අන්තිමට මේ කන්දට ගියා. කන්දට ගියාට පස්සේ මෑට තේරුණා මේ රන් ආවේ හොඳකට නෙවෙයි කියලා. ඊට පස්සේ මේ කාන්තාව කිව්වනේ අවසාන වතාවට නම් ඔබතුමා අපි දෙන්න මේ හමු වෙන්නේ, මට කකුල් දෙක අල්ල වදින්න ඕන කිව්වා. 3 වතාවක් දකුණු වැලේට ප්‍රදක්ෂිනා කරලා දෙවෙනි වතාව ප්‍රදක්ෂිනා කරනකොට මේ කාන්තාව කන්දෙන් පහළට සාම්පුරුෂයව තල්ලු කළා. එතකොට දුක් සහගත දේ එදාට මරන්න අරගෙන ගියපු හොරානේ. දුක් සහගත දේ මේ කාන්තාව ගත්තේ මොකක් හැටියටද? සපක් හැටියට ගත්තා. ඒකනේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ අසාතං සාත රූපේන පිය රූපේන පියං දුක්ඛං සුඛස් රූපේන පමත්ත මති වත්තති. භාගතුන් වහන්සේ දේශනා කරන මහණෙනි, මේ සසරේ හුදකලාව කියන එක, තනියෙන් ඉන්න එක මේ ලෝකේ හරිම හොඳයි කිව්වා. හුදකලා ජීවිතය තුළ යම් කෙනෙකුට දුකක් හැටියට හිතෙන්න පුළුවන්. නමුත් රහතන් වහන්සේට කවදාවත් ඒ තනියෙන් ඉන්න එක දුකක් හැටියට හිතෙන්නේ නැහැ කිව්වා. සපක් හැටියටම හිතෙන්නේ කිව්වා. අර එක රජ කෙනෙක් හිටියා. මැනිවිරුන්ට ඒ කතාව මතක ඇති. එක රජ කෙනෙක් හිටියේ, රජුරෝ තමන්ගේ දේවියගේ උකුල නිදාගත්තා. දාගත්තට පස්සේ දේවිය මොකද කළේ? රජුරුවන්ගේ හිස අත ගෑවා. දේවියගේ එක අතක තියෙනවා වලලු දෙකක්. අනිත් අතේ තියෙන එක වලල්ලයි. දැන් රජුරුවෝ දේවියගේ උකුලේ දැන් වලලු දෙකක් තියෙන අතින් දේවිය රජුරුවන්ගේ හිත පරිමදිනවා. අතත් ඉතින් උඩහට පහලට යනවනේ. මේ වලලු දෙකක් කන් ළඟ ටාන් ටාන් ගාලා ඔහෙ වඳිනවා. ටික වෙලාවක් ගියාට පස්සේ ඒ හතර දිනකොට තනි වලල්ලක් තියෙන අතින් ඔළුව අත ගෑවා. ඒකෙන් අත ගන්නකො මොකද සද්දයක් නැහැ. රජුරෝ කල්පනා කළා වලලු දෙකක් තියෙන අතේ ටාන් ටාන් ගාලා සද්ද එනවා. ඒ කියන්නේ වැඩිපුර තියෙනකොට ගැටීම වැඩි. රජුරෝ එහෙලා කල්පනා කළා. දැන් මේ තනි වලලක් තියෙන දෙක කිසිම සද්දයක් නැහැ නේ. තනියෙන් ඉන්න එක තමයි හොඳ කියලා. ඉතින් මේ බුදුහාරන් කාලෙත් හිටිය මේ ඒක විහාරී කියලා භික්ෂුවක්. ඒ හාමුදුරුවෝ තනියෙන් වාසය කළේ. එදා පින්නතුන් රහතන් වහන්සේ නමක් ළඟට ස්ත්‍රියක් දරුවෙක් කරගෙන ආවා. ටිකක් නෙවෙයි, මේ හාමුදුරුවෝ ගිහි කාලේ ජීවත් වෙච්ච හිටිය බෙනිතත් එක්ක කොසේ හෝ ඒවා මහාන වුණා, රහත් වුණා. අන්තිමට මේ තැනැත්තියට මේ හාමුදුරන්ට දාව දරුවෙක් ඉපදුනා. ගිහි කාලේ මේ දරුවත් අරගෙන මේ කාන්තාවනේ හාමුදුරුවෝ ගාවට. රහතන් වහන්සේ නමක් දැන්. ඔබ වහන්සේගේ දරුවා කිව්වා. දැන් මොනව කරන්නද? එලවන්නද? මොකක් කරන්න බෑ. ඊට පස්සේ මේ දරුවා රහතන් වහන්සේගේ ඉස්සරහින් තියලා මේ කාන්තාව ගියා යන්නේ. අම්ම කෙනෙක්නේ කොහොමද බලන් ඉන්න බෑනේ, දරුවෙක් තියලා කොහොම යන්නේ? ආපහු ආවා. අන්තිමට මේ කාන්තාව කිව්වා මහලොකුට රහත් වෙලා දරුවෙක්ගෙන් වැඩක් නෑනේ කිව්වා. දරුවෙක්ගත් වැඩක් නෑනේ කිව්වා. දරුවා අරගෙන ගියා. බුදුහාමුදුරුවෝ ඒක වෙනම කතාවක්. බුදුහාමුදුරුවෝ වෙලාවේ කිව්වේ එන ස්ත්‍රිය කෙරෙහි රාගයක්වත් යන ස්ත්‍රිය කෙරෙහි දේශයක්වත් නැහැ කිව්වා. රහතන් වහන්සේ හැසිරෙන්නේ ආන්නේ විදියට එකලාව කිව්වා. ඒ කියන්නේ හුදකලාව හැසිරෙනකොට, තනියෙන් හැසිරෙනකොට දුකකුත් සැපකුත් කියන මේ දෙකම නැහැ කිව්වා.
පින්නතුනි බුදුහාමුදුරුවෝ දවසක් කැලෑවට වැඩිය භාවනා කරන්න. ඒ වැඩම කරපු වෙලාවේ දේවතාවෙක් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා කච්චිතං අනගෝ භික්ඛෝ කච්චිනන්දි නවිද්දති කච්චිතං ඒක මාසේනං අරතිනාබි කීරතේ. ඒ කියන්නේ දේවතාව අහනවා බුදුහානේ ඔබ වහන්සේට තනියෙන් ඉන්නකොට නිකන් දුකක් එහෙම හිතෙන්නේ නැද්ද කියලා ඇහුවා. මේ බුදුහාරගෙන් අහන්නේ දේවතාවෙක්. බුදුහාර කිව්වා ඉතින් දුක් වෙන්නේ මට මොනව නැති වෙලාද කියලා ඇහුවා. මිනිස්සු දුක් වෙන්නේ මොනව නැති වුණොත් මට නැති වෙන්න දෙයක් නැහැ කිව්වා. ඊට පස්සේ දේවතාව අහනවා දැන් ඔබ වහන්සේ සතුටින් දින්නේ කියලා ඇහුවා. බුදුහාර කිව්වා සතුට වෙන්නේ මට මොනව තිබිලද කියලා ඇහුවා. ඒක ලස්සන උත්තරයක්. දැන් අපෙන් ඇහුවොත් මේ දවස්වල කොහොමද කියලා අපි කියන්නේ ඔන්න ඔහි ඉන්නවා කියලානේ. ඔව් අපේ උත්තරේ වන්නේ නමුත් බලන්නකෝ බුදුහාරගේ උත්තරේ. ඒ කියන්නේ දුකෙන් දින්නේ දුක් වෙන්නේ මොනව නැති වෙලාද? සතුටින් දින්නේ සතුට වෙන්නේ මොනව තිබිලද? තිබුණා ඒකෝ ඉස්සර. තාත්තා මාලිගා තුනකුත් හදලා දුන්නා ඒකෝ දැන් ඒ මොකක්වත් නැහැ කිව්වා. මේ දේවතාව අන්තිමට කියනවා හරි බුදුමයිනි බුදුහාමුදුරුවනේ. සතුටකුත් නැති දුකකුත් නැති ශ්‍රමණෙක් මං ගොඩාක් කාලෙකින් දැක්ක කිව්වා. මේ වගේ ශ්‍රමණෙක් මගේ ජීවිතේට මං දැකලා නැහැ කිව්වා. ඇයි කියලා ඇහුවා. බුදුහානේ සමහරු දුකින් දින්නේ හැම දුකින් ඉන්නමයි කියනවා කිව්වා. සතුටින් දින සතුටින් ඉන්නේ කියලා. ඔබ වහන්සේ දෙකටම නෙත උත්තරේ දුන්නේ. ඔබ වහන්සේගේ ශ්‍රමණෙක් ජීවිතේට දැකලා නැහැ කිව්වා. බුදුහාර ලස්සනට විග්‍රහ කළා ඒක. දේවතාවිනි මේ ලෝකෙ මිනිස්සු දුකේ ඉඳගෙන සැප හොයනවායි කිව්වා. මිනිස්සුන්ට සැප වැඩි වුණාම ආපහු දුකට වැටෙනවායි කිව්වා. මිනිස්සු දුකේදී එකයි සැපේදී එකයි මට දෙකම නැහැ කිව්වා. මට දුකත් එකයි සැපත් එකයි. ඒ හැම දෙයක්ම උපේක්ෂා සහගතව දරන්න පුළුවන් කිව්වා. කොච්චර ලස්සනද ඒ උත්තරේ භාගතුන් වහන්සේගේ. අදත් පින්නතුනි සමහර වෙලාවට මේ දුප්පත් ගම්වල දුප්පත් මිනිස්සු ඒ මිනිස්සුන්ට බුදුන් වඳින්න බුදු පිළිමයක්වත් ගන්න සල්ලි නැහැ. ඒ වුණාට බුදුරෝපේතන වෙසක් කාඩ් එකක් තියාගෙන සමහර මිනිස්සු බුදුන් වඳිනවා. ලෑලි ගෑලි හතරකින් පෙට්ටියක් ගහගෙන කමන්නේ එහෙම හරි බුදුන් වඳිනවනේ. දැන් මේ කාලයක් බුදුන් වඳිනකොට දැන් මොකක්වත් නැහැ මේ මිනිස්සයාට. කාලයක් බුදුන් වඳිනකොට මේ මිනිස්සයාගේ පෙරපින මතු වෙනවා. දැන් ඉතින් කොහොම හරි පොඩ්ඩක් ලැබෙනවා. ඒ ලැබෙන්නේ පින නිසා. කාලයක් බුදුන් වැඳන්නේ නැති වෙච්ච පින බුදුන් වැඳලා මතු කරගත්තා. අර කියන්නේ හොඳ වැඩ කරනකොට පෙරපිනත් මතු වෙලා එනවා කියලා අන්නේ தത്വයටපත් වුණා. දැන් ඉතින් ලැබෙනවා ගෙයක් දොරක් හොඳට හදාගත්තා. වාහනයක් හරි මේ ගත්තා. දැන් බුදුන් වඳින්නේ නැහැ. දැන් එතකොට දැන් මොකක්වත් නැති කාලේ ලෑලි කෑලි හතරකින් පෙට්ටියක් ගහරි බුදුන් වැඳා. දැන් සැප වැඩිනේ. අන්න මිනිස්සුන්ගේ ක්‍රමේ. දුකේදී එකයි සැපේදී එකයි. දුක තියෙනකොට මිනිස්සුන්ට බුදුහාමුදුරුවෝ හොඳයි. සැප වැඩි වුණාට පස්සේ මිනිස්සුන්ට බුදුන් වඳින්නේ නැහැ ඊට පස්සේ. මේ ඔක්කොම ගැන නෙවෙයි මේ කියන්නේ. මේ දහම් කරුණ මේ පැහැදිලි කරගන්න මේ කිව්වේ. දැන් බුදුන් වඳින්නේ නැහැ. දැන් මොකද්ද භුක්ති විඳින්නේ? දැන් භුක්ති විඳින්නේ පෙර අන්න හරි. දැන් භුක්ති විඳින්නේ පෙර අර බුදුන් මෙදලා නැති වෙච්ච පිනක් තිබුණා. ඒක බුදුන් මෙදලා මත කරගත්තනේ. මත කරගත්තු පින විතරයි භුක්ති විඳින්නේ. දැන් අලුතෙන් පින් කරන්නේ නෑ. දැන් මත කරගත්තු පින භුක්ති විඳින්න ගෙවෙනවා. ආපහු වැටෙන්නේ දුකට. කොච්චර ලස්සනයිද බුදුහාමුදුරන්ගේ ඒ විග්‍රහය. ඒ නිසා බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේට මතක් කරනවා මහණෙනි නුඹලට සසර දුක මොකක්ද කියලා තේරුම් ගන්න වෙන මොකුත් ඕනේ නැහැ. වර්තමානයේ, ඒ කියන්නේ අතීතයේ අපි ගොඩක් දුක් විඳනේ. ඒකත් අමතක කරන්න. බුදුහාරු කියන්නේ අතීතයේ අපි දුක් විඳ ඒකත් අමතක කරන්න. අතීතයටම දැන් ගියා ඒක දැන් ඉවරයි. මතක තියාගන්න අනාගතේ මීට වඩා දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒකත් අමතක කරන්නකො තාම ඒක ආවේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. වර්තමානයේ විඳින දුක ගැන විතරක් හිතන්න. එතකොට තේරුම් ගන්න පුළුවන් කිව්වා සසර කියන්නේ කොච්චර දුකයිද කියලා. ඒ කොච්චර ලස්සන විග්‍රහයක්ද. අතීත දුකත් අමතක කරන්න, අනාගත විඳින්න තියෙන දුකත් අමතක කරන්න, වර්තමානයේ මේ හම්බ කරන්න, ජීවත් වෙන්න, කන්න බොන්න මේ සටන ගෙනියන්න මොනතරම් දුකක් විඳිනවද කියලා තේරුම් ගත්තාම සසර දුක මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් කිව්වා. ඒ නිසා පින්නතුනි භාගතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට දුක හැටියට දකින්න පුළුවන් නම්
සැප සැප හැටියට දකින්න පුළුවන් නම් දුක සැපත් කියන මේ දෙකම උපේක්ෂා සහගතව ඕන වෙලාවක පුජ්‍යලට දරන්න පුළුවන්කම තියෙනවායි කිව්වා. ඒකයි භාගතුන් වහන්සේ දේශනා කළේ දුක කොච්චර වුණත් සුප්පා වාසා ඒ දුක ගත්තේ මොකක් හැටියටද? සැපක් හැටියට. අනේ මේ වගේ දරුවෝ 7 දෙනෙක් බිහි කළත් පාඩු නෑ මේ ලෝකෙට කියලා. අනිත් එක සීවලී කුමාරයා රහත් උනේ මහණ වුණාට පස්සේ නෙවෙයි. මහණ වෙන්නත් ඉස්සෙල්ලා. සීවලී හාමුදුරුවෝ කුමාරයා මහණ කළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සරියුත් හාමුදුරුවෝ පළවෙනි කෙස් ටික කැපුව මහණ කරන්න කලින්. සෝවාන් වුණා සීවලී කුමාරයා. දෙවෙනි කෙස් ටික කපනකොටම සීවලී කුමාරයා සකු르දාගාමී වුණා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේට වැටහෙනවා ලේසි නෑ රහත් වෙන්නත් පුළුවන්කම තියෙන වගේ කියලා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ සීවලී කුමාරයාට කිව්ව සීවලේ මව් කුසේ හිටපු දුක මෙනෙහි කරන්න කිව්වා. මව් කුසේ හිටපු දුක මෙනෙහි කරන්න මට පේනවා සීවලීට රහත් වෙන්නත් පුළුවන් කියලා. ඔබ වහන්සේ කෙස් ටික කපන්න ඉතුරු ටික මම කරන්නම් කිව්වා. ඒ කියන්නේ මමනේ මව් කුසේ හිටියේ. ඕ ලේ හැලියක අවුරුදු ගාණක් පැවුනේ. මම ඒක තමයි මෙනෙහි කරන්නේ. ඔබ වහන්සේ කෙස් ටික කපන්න කිව්වා. පින්නතුනි සීලම කෙස් කපල අවසන් වෙනකොට සීවලී කුමාරයා රහත් වුණා. මහාන වෙන්නත් කලින් රහත් උනේ වෙන මොකක් ගන්න නිසා නෙවෙයි. මව් කුසේ හිටපු දුක මෙනෙහි කරපු නිසා. අන්න බලන්නකො දුක මොකක් හැටියටද ගත්තේ? සැපක් හැටියට. මව් කුසේ අවුරුදු 7ක් දුක් විඳට ඒ දුකම සැපක් බවට පරිවර්තනය කරගත්තා. ඇයි මහාන වෙන්නත් කලින් රහත් වුණානේ. අන්නේ මේ ටික තමයි මේ සූත්‍රයේදී අපි ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් විග්‍රහ කර ගන්න ඕනේ පින්නතුනි. අනිත් එක සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරයක් අපි ගහන්නේ මොකක් හරි බලාපොරොත්තුවෙන්. කවදාවත් සීවලී හාමුදුරන්ගේ පින්තූරයක් ගෙදරට ඇතුළු වෙනකොට පේන්න ගහන්නේ නැහැ. ඒක ගහන්නේ ගෙදරින් පිට එළියට එනකොට පිට වෙනකොට පේන්නයි ගහන්නේ. ඇයි එහෙම ගහන්නේ? නෑ මොකක් හරි හේතුවක් තියෙන්න පායයි. ඉතින් ඕක ගහන්න බැරිය ගෙදරට ඇතුළු වෙනකොට පේන ගහන්න බැරිය බිත්තියේ. එහෙම ගහන්නේ නැහැ. ගහන්නේ කොතනද? ගෙදරින් පිට වෙනකොට පේන උළුවස්ස උඩ ගහන්නේ ඕක. ඇයි එහෙම ගහන්නේ? දැන් අපි මෙහෙම හිතමුකෝ. ඒක ගහන්නේ එහෙම ගහන්න හේතුවක් ඇතුව. අපේ ගෙදර ඉස්සරහා කවුරු හරි කෙනෙක් අනේ මට පිනට යමක් දෙන්න කියලා බලාගෙන ඉන්නවා. එතකොට ගෙදර ඉන්න කවුරු හරි කෙනෙක් ඔය උළුවස්සෙන් තමයි පිට වෙන්නේ. ඒ පිට වෙනකොටම ඉස්සෙල්ලම දකින්නේ සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරේ. එතකොට අර ඇවිල්ලා ඉන්න මිනිස්සයාට කිසිවක් නොදී කවදාවත් යවන්නේ මතක් වෙනවා සීවලී මහරහතන් වහන්සේ දුන්නා. ඒ නිසා උන්වහන්සේට ලැබුණා. ඒ නිසා දැන් මේ ඇවිල්ලා ඉන්න මිනිස්සයාටත් මම මොනවා හරි දෙන්න ඕනේ. දැන් තේරෙනවනේ ගහගත්තේ මොකටද කියලා. ඒ නිසා ඒක මේ තවත් කෙනෙකුට යමක් දෙන්න බලාගෙන ගහගත්තු එකක් මිසක තවත් දෙයක් ගන්න බලාගෙන ගහගත්තු එකක් නෙවෙයි. ඒකෙන් ලොකු පාඩමක් ඒකනේ උන්වහන්සේ මේ ලෝකෙට ඉගැන්නුවේ. මතකනේ ඔය ඇත්තන්ට පන්සලේ දානි ඔක්කොම අස්පරස් කරලා තියෙන වෙලාවක බල්ලෙක් ඇවිල්ලා ළඟ වටේ කරකුණා. සීවලී මහරහතන් වහන්සේගේ දෙන්න දෙයක් නැතිකොට ඇඟිලි දෙක උගුරට දාලා වමාරලා දුන්න බල්ලට. එහෙම දුන්නා උන්වහන්සේ. ඒ නිසා මේ දෙන්න බලාගෙන ගහගත්තු එක මිසක මේක ඒකෙන් ගන්න බලන් ඉන්න. එහෙම සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරේ ගහගත්ත එක එහෙම කවදාවත් අපිට ලැබෙන්නේ නැහැ පින්නතුනේ. ඒසා අපි විතරක් නෙවෙයි මේක හැමදෙනාම අහන නිසා මතක තියාගන්න ඕනේ. ඒකෙන් ඉගෙන ගන්න ඕනේ. අනේ මුන් වහන්සේ වගේ අපිත් යමක් දෙන්න ඕනේ කියන බව මතක තියාගන්නට ඕනේ. දුක් විඳට මොකද මේ ලෝකෙට ලොකු පාඩමක් උන්වහන්සේ ගන්නවා. සීවලී මහරහතන් වහන්සේ. ඒ නිසා පින්නතුනි රහතන් වහන්සේගේ ස්වභාවයත් කෙලෙස් සහිත අපේ ස්වභාවයත් මේ දෙක වෙන් කරලා හඳුනා ගන්නට දවසක් බුදුරජාන් වහන්සේ බොහොම ලස්සන උපමාවක් මතක් කළා. කෙලෙස් සහිත පුතග්ජන අපි සහ රහතන් වහන්සේ මේ ක්‍රමය වෙන් කරගත්තේ කොහොමද කියලා. ඔන්න දක්ෂ ගව ඝාතකයෙක් ඉන්නවා.
ඒ කියන්නේ හරක් මරණ මිනිස්සේ. මේ හරක් මරණ මිනිස්සයා ගන්නව හොඳට කැපෙන තියුණු පිහියක්. පිහියක් අරගෙන හරකගේ හැම කපන්නෙත් නැහැ. මස් කපන්නෙත් නැහැ. නහර කපන්නෙත් නැහැ. ඒක ලේ බින්දුවක්වත් බිම දාන්නෙත් නැහැ. ඒ කිසිවකට හානියක් නොකොට මේ හරකගේ හැමයි මසයි අතර තියෙනවනේ සුදු පාට සිවිය අපිට තියෙනවා. හැමයි මසයි අතර තියෙන සුදු පාට සිවියක්. මේ සිවිය විතරක් ගවඝාතකයා හිමීහිට කපනවා. මේක පරිස්සමෙන් කරන්න ඕනේ. අතහරි පිහිහරි යන්තම් එහාට මෙහාට ගියොත් ඒක නහර කැපෙනවා නැත්නම් හැම කැපෙනවා මස් කැපෙනවා. එතකොට ලේනවා. ලේන්න බෑ දැන්. දක්ෂ වෙන්න ඕන මේ ගවඝාතකයා. හිමීහිට හැමයි මසයි අතර තියෙන සුදු පාට සිවිය අතරින් විතරක් මේ පිහිය හිමීහිට යවනවා. යවලා මේ ගවඝාතකය කරන්නේ මොකන්ද? හරකගේ හැම වෙනම ගලවලා අයින් කරනවා. මේ කියන්නේ මොකුත් නෙමෙයි. රහතන් වහන්සේ සහ අපි අතර තියෙන වෙනස මේ කියන්න හදන්නේ. දැන් හරක පැත්තක හැම පැත්තක දෙක දෙපැත්තක හරකත් අපූර්වට ඉන්නවා. කිසිම හානියක් නැහැ. මේක උපමාවක්. ඊට පස්සේ මේ දක්ෂ ගවඝාතකය කරන්නේ මොකන්ද? අර හරකගේ හැම අර හරකටම උඩින් පොරවනවා. පොරවලා මේක මිනිස්සුත් බලන් හිටියා. බලන් ඉන්න මිනිස්සුන්ගෙන් අහනවා මිනිස්සුනි නුඹලට පුළුවන් නම් කියන්න ඉස්සෙල්ලා හිටපු හරකමද මේ ඉන්නේ නැත්තම් වෙන එකෙක්ද? ඔයත්තන්ට පුළුවන් නම් කියන්න. ඉස්සෙල්ලා හිටපු හරකමද මේ ඉන්නේ නැත්තම් වෙන එකෙක්ද? දැන් ඒ හරකගෙන්මයි ඒ හැම ගැලෙව්වේ. ඒ හරකටමයි උඩින් ඒ හැම පෙරෙව්වේ. දැන් අහනවා ඒ හරකම දින් නැත්තම් වෙන එකෙක්ද? ඒ හරකම තමයි. ඒ හරකම තමයි ඉන්නේ. නමුත් මේ හරකයි හැමයි අතර දැන් කිසිම සම්බන්ධයක් නැහැ. රහතන් වහන්සේත් අන්න ඒ වගේ. ලස්සන උපමාවක්. කොයි වගේද? රහතන් වහන්සේ ඇසත් රූපයත් අතර දැන් කිසිම සම්බන්ධයක් නැහැ. එතකොට දක්ෂ ගවඝාතකයා මේ හැම වෙන් කරන්න ගත්තේ මොකද්ද? තීක්ෂණ තියුණු පිහියක්. එතකොට රහතන් වහන්සේ ඇසත් රූපයත් අතර තියෙන තෘෂ්ණා බන්ධනේ නැමැති සුදු පාට සිවිය කපන්න මොකද්ද ගත්තේ? මොකද්ද? තීක්ෂණ ප්‍රඥාව. ගවඝාතකයා ගත්තේ තියුණු පිහියයි. රහතන් වහන්සේ ඇසත් රූපයත් අතර තියෙන තෘෂ්ණා බන්ධන නැති කරන්න ගත්තේ කපන්න ගත්තේ තියුණු තීක්ෂණ ප්‍රඥාවයි. එතකොට හරකට හානි කළෙත් නැහැ. හැමට හානි කළෙත් නැහැ. රහතන් වහන්සේ ඇස් දෙකට හානි කරගත්තෙත් නැහැ. රූපයට හානි කළෙත් නැහැ. කොච්චර ලස්සනයිද? කොච්චර ලස්සනයි. එතකොට රහතන් වහන්සේ කල්පනා කළා නම් ඇස් දෙක නිසා තමයි මේ ඔක්කොම නැහින්නේ කියලා. ඇස් දෙක හානි කරගත්තා නම් ඒත් මේ ප්‍රශ්නේ විසඳන්න බෑනේ. ලෝක රූප නිසායි දකින්න ලැබෙන කියලා රූප වලට හානි කළා නම් ඒත් වෙනක් නැහැ. කරන්න තියෙන එකම දේ තමයි ඇසත් රූපයත් අතර තියෙන තෘෂ්ණා බන්ධනය තීක්ෂණ ප්‍රඥාව නැමැති තියුණු ආයුධයෙන් කපගයින් කරන එක. එතකොට ඇස් දෙකට හානි වෙන්නේත් නැහැ. රූපයට හානි වෙන්නේත් නැහැ. හරකට හානි වෙන්නේත් නැහැ. හැමට හානි වෙන්නේත් නැහැ. මේකට දක්ෂ වෙන්න ඕනේ. මේ දක්ෂ ගවඝාතකයා. හැබැයි තුට්ටක් හරි යහට මෙහාට වුණොත් මේක අමාරුයි කරන්න. එතකොට හිතන්න පුළුවන් රහතන් වහන්සේ සහ අපි අතර කොච්චර පරස්පරතාවයක් වෙනසක් තියෙනවද කියලා. භාගතුන් වහන්සේ වර එක දේශනා කරනවා මහණෙනි කළු ගොනෙක් ඉන්නවා. සුදු ගොනෙකුත් ඉන්නවා. කළු ගොනා සුදු ගොනාට සංයෝජනයිද නැද්ද? කළු ගොනා සුදු ගොනාට එකතුවක් සංයෝජනයිද? නැහැ. සුදු ගොනා කළු ගොනාට සංයෝජනයිද? නැහැ. හැබැයි කළු ගොනයි සුදු ගොනයි දෙන්න කවදා හරි දවසක ලණුවක් අරගෙන එකට ගහනවා. දැන් සංයෝජනයිද? දැන් එකතු කොල්ලනේ. දැන් සංයෝජනයි. ඇයි? කළු ගොනා නිසා තමයි
සුදු ගුණා යන්නේ. සුදු ගුණා නිසා තමයි කළු ගුණා යන්නේ. දැන් පුළුවන් නම් කියන්නකෝ. ඇහැ රූපයට සංයෝජනයිද? නෑ. රූපය අතර සංයෝජනයිද? නෑ. ඇසත් රූපයක් දෙකකට බැන්දොත් දැන් සංයෝජනයි. දැන් ඇහැ නිසා තමයි රූපය යන්නේ. රූපේ නිසා තමයි ඇස යන්නේ. හැබැයි අර බැඳපු දෙන්නගේ මේ සුදු ගුණාගේ කළු ගුණාගේ කඹය කවුරු හරි කෙනෙක් කැපුවොත් සුදු ගුණා යන්නේ පැත්තක කළු ගුණා යන්නේ පැත්තක. ඒ වගේ තමයි. ඇසත් රූපයත් අතර තියෙන තෘෂ්ණා බන්ධන නැමැති කඹය කවුරු හරි කෙනෙක් කැපුවොත් ඇහැ පැත්තක රූපේ ප්‍රශ්නයක් නැහැ නේ. දෙක දෙපැත්තකනේ. ඒ නිසා මේක වෙන් කරගන්න බැරුව තමයි මෙච්චර කාලයක් අපි දුක් විඳින්නේ. මේක වෙන් ඇසත් රූපයත් අතර තියෙන තෘෂ්ණා බන්ධනය වෙන් කරන්න පුළුවන් නම් භාගතුන් වහන්සේ දේශනා කළා එදාට මේ ලෝකේ මහා පුදුමාකාර විමුක්ති සුවයක් ඕන කෙනෙකුට භුක්ති විඳින්න පුළුවන්. එදාට එයා දන්නවා කිව්වා නිවන සඳහා මට කළ යුතු කිසිවක් නැහැ. නිවන සඳහා මට කළ යුතු කිසිවක් නැහැ. මම දැන් භුක්ති විඳින්නේ විමුක්ති සුවයයි කියලා එදාට ඒ පුජ්‍යලයට වැටහෙන. එතකොට දුකත් එකයි සැපත් එකයි දෙකම උපේක්ෂා සහගතව දරන්න පුළුවන්කම තියෙනවායි කිව්වා. ඉතින් ඒ නිසා අද අපි ඉගෙන ගත්තේ කුද්දක නිකායේ උදාන පාළියේ මුචලින්ද වර්ගයේ සුප්පා වාසා කියන සූත්‍ර දේශනාව. සීවලී මහරහතන් වහන්සේ මේ ලෝකෙට බිහි කළාට පස්සේ භාගතුන් වහන්සේ වදාළ දේශනාව අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පමත්තමති වත්තති. මේ ලෝකෙ මිනිස්සු අප්‍රිය දේ ප්‍රිය හැටියටත් දුක් දේ සැප හැටියටත් සැප දේ දුක් හැටියටත් අරගෙන පමත්තමති වත්තති ප්‍රමාදී පුජ්‍යලයන් බවට පත් වෙනමයි කිව්වා. ඒක තමයි මේක තමයි දේශනාව. නිසා මේ අද සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහල කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැමදෙනාටම උතුම් අමා මහ නිවන් සුවත් සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සම්බුද්ධ ශාසනයට අප්‍රමාණ සේවාවක් කොට අපවත් වී වදාළ අපේ ගරු කටයුතු ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ උන්වහන්සේ ප්‍රාර්ථනා කළා වූ බෝධියකින් නිවනින්ම සැනසේවා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒ වගේම දැනට අවුරුදු 106 වන වියේ පසුවන අපේ අම්පිටියේ ශ්‍රී රාහුල ලොකු හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පන්නිය කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. අපේ ලොකු හාමුදුරුවෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දිගාශ්‍රී සම්පන්නියම ලබත්වා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒ වගේම ශ්‍රී වජිරඥාන ධර්මායතනස්ත ශ්‍රී වජිරඥාන දහම් පාසලේ ප්‍රධානාචාර්ය අපේ ශාස්ත්‍රපති රාජකීය පඬිත් අවසරයි හක්මන සුමනසිරි පඬිතාම්දුරන් වහන්සේ ඇතුළු ධර්මායතනයේ සියලුම ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම දායක දායිකාවන් හැමදෙනාටමත් ඒ වගේම ශ්‍රී වජිරඥාන දහම් පාසලේ ගුරු මෑණිවරු පියවරු ඇතුළු ඒ හැමදෙනාටම උතුම් රත්නත්‍රේ අනන්ත ගුණ බලයෙන් සියලු යහපත කායික මානසික සුවපත් භාවයේ සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒ වගේම සහභාගී වූ පින්වත් හැමදෙනාටම ඒ වගේම ඥාති හිත මිත්‍රාදීන්ට සියල්ලන් නමින් සුජීවත්ව වාසය කරන සියලු ඥාති හිත මිත්‍රාදීන්ට දිගාසරි සම්පත් ලැබේවා. ඒ වගේම මේ පින්කමට උදව් උපකාර කළ යම් කිසි කෙනෙක් ඉන්නම නම් ඒ හැමදෙනාගේම නමින් ජන්මාන්තරගත වූ සීල දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. සසර දුක් කෙලවර උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.